එතුම්ගේ කරුණාව සදා පවතී. ආලෝකී රජුට ස්තුති කරමු. එතුම්ගේ කරුණාව සදා පවතී. යහපත් ස්වාමීන්ට ස්තුති කරමු. එතුම්ගේ කරුණාව සදා පවතී. ආලෝකී රජුට ස්තුති කරමු. එතුම්ගේ කරුණාව සදා පවතී. යහපත් ස්වාමීන්ට ස්තුති කරමු. එතුම්ගේ කරුණාව සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. එතුම්ගේ කරුණාව සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. වෙනස් නොවේ සදා පවතී. එතුම්ගේ කරුණාව සදා පවතී. එතුම්ගේ කරුණාව සදා පවතී. එතුම්ගේ කරුණාව සදා පවතී. හාලෙලූයා. හොඳයි අපි වචනයට එනං යමු. මොන පොතේද අපි ඉන්නේ අද නිරාහාර දවසේ? ආමේන්. very good. 2 කොරින්ති 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ සිට. අපි සුළු මොහොතක් යාඥා කරමු. ස්වාමීන් මගදවියන් වහන්සේ මේ මුළු දේව වචනය ස්වාමීන් වහන්සේගේ ශුද්ධ ලේවලට ආලේප කරනවා. ඔබ වහන්සේගේ ශුද්ධ ගින්නෙන් ආලේප කරන අතර මගදවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ ශුද්ධ ලේවලට ඔබ වහන්සේගේ ශුද්ධ ගින්නෙන් ආලේප කරන අතර මේ වචනේ කරුණ කොටගෙන මගදවියන් වහන්සේ ඔබ වහන්සේගේ දරුවන්ගේ හදවතට කතා කරන පිණිස ඔබ වහන්සේ මට අවශ්‍ය ආලේපෙ නිදහස් කෙරේවා. කිසි මිනිසෙකුගේ වචනයක් නොවන පිණිසත් ඔබ වහන්සේගේ හදවතේ පණිවිඩයම වන පිණිසත් ඔබ වහන්සේ මුළුමනින්ම ඕ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වචනය අපි කෙනෙක් අතුරු නිදහස් කොට ඔබ වහන්සේම ආශිර්වාද කෙරේවා ස්වාමීන් වහන්සේ. මේ මුළු වචනයට විරුද්ධව ක්‍රියා කරන මුළුම සතුරාගේ බලය, මේ මුළුම අන්ධකාරයේ ක්‍රියාව නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් ශාපකට බැන් තහනම් කරන අතර ඔබ වහන්සේගේ කරුණාව ස්වාමීන් වහන්සේ අනර්ග ලෙස අපි කෙනෙක් ආමත නිදහස් කෙරේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. හalleluya. හොඳයි මේ වෙනකොට පවුල්තුමානේ කොරින්ති සභාවටත් නේද? කොරින්ති සභාවටත් අය කොහෙටද? කාට කාටද මේ පොත ලියන්නේ? කොරින්ති සභාවටත් අකාය මුළුල්ලේ නේ? ඒවා අහන්න එපා පාස්ටර් ඔය කලින් අපි ඉගෙන ගත්ත ඒවා දැන් අමතකයි නේ එපා. අකාය මුළුල්ලේ ඉන්න සභාවන් ඔක්කොටම නේ සෑම සුද්ධවන්තයෙක්ටම පවුල්තුමා ලියනවා. පවුල්තුමා ලොකු පීඩාවක් මැදින් ගියා නේ. පවුල්තුමා තුලත් වරද තිබුණා. ඒ වගේම පවුල්තුමා කියනවා ඒ පීඩාවත් එක්ක මට කොරින්ති සභාවට එන්න අපහසුකමක් තියෙනවා. ඒ නිසා මම වෙනම දවසක එන්න යනවා. ඒ වගේම පවුල්තුමා මොනවාද පසුතැවිල්ලි නේ පසුතැවිලි වෙන කෙනා ගැන සමාව දෙන විදිහ ගැන නේ කවුරු මොන වරද කරත් කමක් නැහැ සමාව දීලා එයාව සනසන්න එයාව ආදරෙන් රැක බලා ගන්න. ඒ වගේම සුභාරංචිය ගැන කතා කරන්නේ. සුභාරංචිය මොන වගේ දෙයක්ද කරන්නේ? සුභාරංචිය මොන වගේ දෙයකටද සමාන කරේ පවුල්තුමා? සුවඳ කරන්නේ. ආමේන්. පවුල්තුමා සඳහන් කළ මතක නෑ ආය අපරාධ කියන්න බෑ. ආමේන්. ඉතින් පවුල්තුමා සුභාරංචිය සුවඳකට සමාන කරා. සුභාරංචිය කතා කරන කෙනා සමග ඒ සුවඳක් ගමන් කරන්න යනවා කියලා. ඒක ජීවනයේ සුවඳක් බවට නේ. ඊට පස්සේ පවුල්තුමා කතා කරා මොනවාද? කොච්චර දේවල් වචන තිබුණට වැඩක් නැහැ. ඒක ක්‍රියාව තුළ තියෙන්න අවශ්‍යයි. වගේම පරමාර්ථය ගැන කතා කරා. වචනාර්ථය සහ පරමාර්ථය ගැන කතා කරා නේ. වචනයක අර්ථය විතරක් නෙමෙයි ඒ වචනේ පිටිපස්සේ තිබෙන පරමාර්ථය සොයා ගන්න අවශ්‍යයි.
ආමෙන්. ඒ විදිහට පවුල්තුමා කතා කරා. දැන් ආයෙත් පවුල්තුමා නැවතත් ඒ සුභාරංචිය ගැන කතා කරන්නම පෙළඹෙනවා. පවුල්තුමා ඉතින් කතා කරන හැම වෙලාවෙම සුභාරංචිය ගැන තමයි පවුල්තුමාගේ සේවය ඒක වෙන නිසා. හොඳයි. ඉදින් ඊශ්‍රායල් පුත්‍රයන්ට මෝසෙස්ගේ මුහුණේ තිබුණු නැති වී යන්නා වූ තේජස නිසා ඔහුගේ මුහුණ දෙස ඇස්හෙලා සිටින්නට බැරි ලෙස ගල්වල ලියා කොටන ලද මරණයාගේ සේවය තේජසින් යුක්තව පැමිණියේ නම්. දෙක කොරින්ති 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ සිට අපි ඉන්නේ. right? හොඳයි. මොකද කියන්නේ? මෝසස්ගේ මුහුණේ තිබුණ තේජස ගැන කතා කරන පවුල්තුමා. ඔයගොල්ලන්ට මතක ඇති මෝසෙස් දින 40ක් රාත්‍රී 40ක් සීනායි කන්ද උඩට ගිහිල්ලා මොනවද කරන්නේ? දෙවියන් වහන්සේගෙන් විවස්ථාව ලබනවා. ඒ විවස්ථාව මොනවගේද ලියන්නේ? පත්තරවලද කොළවලද නැත්නම් රෙකෝඩින් කරගෙන එනවද? ගල් ලෑලිවල ලියාගෙන එනවා. ලියාගෙන පහලට බැස්සට පස්සේ මොකද කියන්නේ? සෙනගට මෝසෙස් දිහා බලන්න බැරි තරම් සෙනග කියන්නේ මුහුණ තේජසකින් රශ්මියකින් විහිදුනාලු. මෝසෙස්ගේ මුහුණ බලන්න බැරි තරමට. ඒ කියන්නේ දින 40ක් රාත්‍රී 40ක් ස්වාමීන් වහන්සේගේ අභිමුඛත්වයේ ඉඳලා කන්ද උඩින් බැස්ස මෝසෙස්ගේ මුහුණ බලන්න බැරි වුණා සෙනගට. ඒ සෙනගේ ඒ තරම් බය වුණා. ඊට පස්සේ මොකද කරේ? ආරෝන්ලා කට්ටිය එකතු වෙලා නේ මුහුණට වැස්මක් දැම්මා කියනවා. ඔන්න බයිබලේ පළවෙනි වෙස්මුණ ගැන කතා කරනවා. මේ නොතනින් තමයි වෙස්මුණ පටන් ගත්තේ. හලෙලූයා. එතන වෙස්මුණක් දානවා. ඇයි මේ වෙස්මුණක් දාන්නේ? අර සෙනග බය වෙයි කියලා. මොකද ඒ වෙනකොට සෙනග බලන්න බැරි තරම් ඇස් දෙක ඇරලා බලන්න බැරි තරම් ඇස් පිච්චෙන තරම් ඒ තරම් එලියක් තේජසක් මෝසෙස්ගේ මුහුණෙන් නිකුත් වුණා කියලා කියනවානේ. දෙවියන් වහන්සේ එක කතා කර හිටපු මෝසෙස්ගේ මුහුණ ඒ තරම් ආලෝකයෙන් බැබළුණා නම් දෙවියන් වහන්සේගේ මුහුණ කොයිතරම් ආලෝකයෙන් බැබලෙනවාද? අපිට ඉර දිහා දවල් 12ට බලන් ඉන්න බෑනේ. දවල් 12ට තියා මේ කියන්නේ ඉර පායන වෙලාවේ ඉර පහින වෙලාවේ විතර අපිට ඉර දිහා ඇත්තටම පොඩ්ඩක් හරි වෙලාවක් බලන් ඉන්න පුළුවන් නම් බලන් ඉන්න පුළුවන්. ඇයි නැත්තම් ඇස්වල කඳුළු ගලන්න පටන් ගන්න, ඇස් රතු වෙනවා, ඇස් ඉදිමෙනවා, වෙන්න තියෙන ඔක්කොම දේවල් ටික වෙනවා. නේ? නම එතකොට ඉර මැවූ දෙවියන් වහන්සේගේ තේජස. නේ? ඉර මැවූ දෙවියන් වහන්සේගේ තේජස කොයිතරම්ද? ඉර සෑදුවා දෙවියන් වහන්සේගේ ආලෝකය කොයිතරම්ද? ආමෙන්. අපිට බලන්න පුළුවන් වෙයිද? බැහැ. ආමෙන් බැහැ. ඒකයි කියන්නේ උන්වහන්සේගේ මුහුණ බලන්න බැහැයි කියලා අපිට. නේ? උන්වහන්සේගේ මුහුණ බලන්න අපිට බෑ. මුහුණ බලන්න තරම් අපිට හැකියාවකුත් නැහැ. අපිට සුදුසුකමකුත් නැහැ. ඒක. ඇයි? පෞකාරය නිසා. ආමෙන්. අපිට කෙලින් උන්වහන්සේගේ මුහුණ බලන්න පුළුවන් අපි ශුද්ධවන්තයෙක් නම්. අපි කිසි වරදක් කරලා නැත්තම්. ආමෙන්. නමුත් අපි පෞකාරයෝ නේ. ඒ නිසා අපිට කෙලින් උන්වහන්සේගේ මුහුණ බලන්නත් බෑ. බලන්න විදියක් ඇත්තෙමත් නැහැ. ආමෙන්. හලෙලූයා. ඉතින් පවුල්තුමා කියනවා එදා ඊශ්‍රායල් පුත්‍රයන්ට මෝසෙස්ගේ මුහුණේ තිබුණු නැති වී යන්නා වූ තේජස නිසා. ආමෙන්. එදා ඊශ්‍රායල් පුත්‍රයන්ට නැති වී යන්නා වූ තේජසයි නැති වී යන්නා වූ තේජස කිව්වේ. දැන් දින 40ක් රාත්‍රී 40ක් මෝසෙස් දෙවියන් වහන්සේ එක්ක ඉඳලා පහළට බැහැලා ආපුවම මෝසෙස්ගේ මුහුණ ආලෝකයෙන් දිදුලුවා. ඒක හැමදාටම දිදුලන්න යනවද? නෑ. කාලයක් යද්දී ඒක නැති වෙලා යනවා. නේ? කාලයක් යද්දී ඒක නැති වෙලා දැන් නේ අපිටත් දැන් ගිහිල්ලා ඕනේ ලොකු සැලොන් එක ගිහිල්ලා හොඳ බියුටි ට්‍රීට්මන්ට් එකක් කරන්න පුළුවන් නේ. හොඳ ෆේෂියල් එකක් ගහන්න පුළුවන්. නමුත් ඒ ෆේෂියල් එක දාපු ඒ සතිය දෙක හොඳට තියෙයි. ඊට පස්සේ ඒක නැති වෙලා යනවා නේ. මේ බලන්නකො මනමාලියෝ එහෙම ඉන්නේ රත්තරන් පාටට දිලිසි නේ. එක ෆේෂියල් දාලා අරවා දාලා නමුත් ඒක తాවකාලිකයි. ඒක නැති වෙලා යනවා. නමුත් පෞල්තුමා කියනවා ඒ ගල්වල නේ ඒ ගල් ලෑලිවල ලියාගෙන ආපු මරණයාගේ සේවය. ඒ මරණයාගේ සේවය කියලා කියන්නේ ඒකට. ඒක ලියාගෙන මොකද්ද? විවස්ථාව. නේද? ඒක ලියාගෙන විවස්ථාව.
ඒකට ඇයි මරණයාගේ සේවය කියලා කියන්නේ? ඒ කරුණු කාරණා 10 සම්පූර්ණ කරේ නැත්තම් ඔයා මැරෙන්න යනවා. ඒක තියෙන්නේ මරණය ගැන නේ. ඒක ඔයාට ඉෂ්ට කරන්න බැරිනොත් ඔයා මැරෙනවා. ඔයා මිනි මරුවොත් ඔයා මැරෙනවා. ඔයා අම්මට තාත්තට හොඳට ගෞරව කරේ නැත්තම් ඔයා මරණයට යත් වෙනවා. ඔයා දෙවියන් වහන්සේට වෙන දෙවි කෙනෙක් නමස්කාර කරන්න ගියොත් ඔයා මැරෙනවා. ඔයා දෙවියන් වහන්සේගේ නාමය නිකරුණේ පාවිච්චි කරොත් ඔයා මැරෙනවා. මැරෙනවා කියන්නේ මොන මරණයද මේ? මරණින් පස්සේ මරණය. සදාකාලික මරණය. සදාකාලික ගිනිවිල. මේ කාරණා 10 නේ අපි ඒ කාරණා 10 ඒ විවස්ථාවේ ගල් ලෑලිවල එදා මෝසෙස් ලියාගෙන ආපු ඒ දස පනත කියන අපි එකට නේ දස පනත කියන නැත්නම් විවස්ථාව කියලා කියන යුදෙවරු. එතකොට මේ විවස්ථාව අපිට ඒ විවස්ථාව අපි කඩා ගත්තොත් එකක් හරි ඒ 10න් එකක් හරි අපි කඩා ගත්තොත් අනිවාර්යෙන් අපි සදාකාලික මරණයට මුහුණ දෙන්න වෙනවා. එතකොට මේ ගල් ලෑලිවල ගෙනාවේ මරණයට මිනිස්සෙක් පත් වෙන විදිහ. ඒකයි පෞල්තුමා කියන්නේ මේක මරණයාගේ සේවය. මාරයාගේ සේවය. මේක මරන්නම ගෙනාපු එකක් විවස්ථාව. මනුෂ්‍යයන්ට මරණය ගැන කියලා දුන්න තැනක්. සදාකාලික ඔයා මැරෙන්න යන්නේ මේ විදිහටයි කියලා දුන්න එකක්. අන්න ඒකක් අරගෙන එද්දී මරණය ගැන කියලා තියෙන ලියවිල්ලක් මෝසෙස් කන්ද උඩ ඉඳන් දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් අරගෙන ආපුවම ඒ මරණය ගැන ලියලා තිබුණ ගල් ලෑලි අරගෙන ආපු මෝසෙස්ගේ මුහුණ ඒ තරම් බැබලෙනවා නම් ආත්මේ සේවයේ ඊට කොපමණ තේජසින් යුක්තව නොතිබේද? ආමේන්. මරණයේ සේවය ගැන මරණය ගැන ගල්ලෑලි වල ලියාගෙන ආපු මෝසෙස්ගේ මුහුණ ඒ තරම් බැබළුණා නම් අද දවසේ අපේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට දුන්න ආත්මයේ සේවය මොකද්ද සුභාරංචිය? ඒ කියන්නේ මිනිස්සෙක්ට මැරෙන්න නෙමෙයි මිනිස්සෙක්ට ආපහු ජීවත් වෙන්න. එදා මෝසෙස් කන්ද උඩින් මෙන්නම් බැස්සේ ඔයගොල්ලෝ මැරෙන්න යන්නේ මේ විදිහටයි කියලා කියන්නේ. නමුත් අද අපි සුභාරංචි අරගෙන යනවා කියන්නේ මොකද්ද? අපි මිනිස්සෙක්ව ජීවත් කරවන්න යන්නේ. මැරෙන්න ඉන්න කෙනෙක්ව ජීවත් කරවන්න යන්නේ. ඒතකොට ජීවිතය ගැන, ජීවනය ගැන අපි ඒ අරගෙන යන අපි තවත් ගල්ලෑලි නෙමෙයි අරන් යන්නේ නේ. පෞල්තුමා මීට කලින් කතා කරා වගේ සාක්ෂිය, හෘද සාක්ෂිය තියෙන්න අවශ්‍යයි. ඔයාලට සාක්ෂියක් තියෙන්න අවශ්‍යයි. ඔයාගේ සුභාරංචි ඔයාගේ ජීවිතය තුළ සාක්ෂියක් වෙන්න අවශ්‍යයි. එතකොට තමයි ඒක සුවඳක් බවට පත් වෙන්නේ. ආමේන්. එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවනය එක්ක ජීවනය අරගෙන යන අපේ මුහුණ කොහොම බැබලෙන්න ඕනේද? ආමේන්. අර තේරෙනවද පෞල්තුමා කියන දේ? මෝසස් මරණය ගැන ගල්ලෑලි වල ලියාගෙන ඇවිල්ලා එහෙම තේජසක් මෝසස්ගේ මුහුණේ බැබළුණා නම් අද දවසේ අපි සුභාරංචි අරගෙන යනවා කියන්නේ අපි මරණය ගැන නෙමෙයි මනුස්සයට කියන්නේ අපි ජීවනය ගැන කියා දෙන්නේ. ඒ ජේසුස් වහන්සේ ගැන කියා දෙන්නේ. ඒතර ජේසුස් වහන්සේගේ ජීවනය ගැන අපි මනුෂ්‍යයාට අරගෙන යන ඒ සුභාරංචිය ගෙනියද්දී අපේ මුහුණ කොහොම බැබලෙන්න ඕනේද? ආමේන්. හලෙලූයා. ඒකයි දෙවියන් වහන්සේ කියන්නේ යසාය පොතේ මොකද්ද? පාද සුභාරංචිය ගෙන යන්නා වූ කෙනාගේ පාද කඳු පිට කොපමණ අලංකාරද? ආමේන්. හලෙලූයා. උන්වහන්සේ පාදවලින් පටන් ගන්න එකයි. මොකද මූණේ අලංකාරය කියන්න බැරි තරම්. සුභාරංචිය රැගෙන යන මනුෂ්‍යයාගේ මුහුණ කොයිතරම් අලංකාරද කියන එක කියන්න බැරි තරම් නිසා දෙවියන් වහන්සේ කියනවා නේ සුභාරංචිය ගෙනියන්නා වූ ඒ මනුෂ්‍යයාගේ පාද කඳු පිට කොපමණ අලංකාරද? ආමේන්. දෙවියන් වහන්සේට අලංකාරය කියන්නේ නේද? ආමේන්. ඒතර කාටද අලංකාර වෙන්නේ? මනුෂ්‍යයට කොපමණ අලංකාරද? හලෙලූයා. ආත්මේ සේවයට වඩා කොපමණ තේජසින් යුක්තව නොතිබේද? මක්නිසාද වර්ධයට පත් කිරීමේ සේවය තේජස නම් ධර්මිෂ්ඨකමේ සේවය සේවයේ තේජස ඊට වඩා බොහෝ සෙයින් වැඩිව තිබේ. මෝසෙස් අරගෙන ආවේ මිනිස්සෙක්ව වරදට තබන්න පුළුවන් කාරණා 10ක්.
මෙයා මිනිමරලා තියෙනවා. මෙයා වැරදිකාරයෙක් කියන්න පුළුවන්. පනතක් ගෙනාවේ. ආමෙන්. මෙයා බොරු කියලා තියෙනවා. මෙයා වරදකාරයෙක්. මෙයා කාම මිත්‍යාචාරය කරලා තියෙනවා. මෙයා වරදකාරයෙක්. ආමෙන්. මෙයා හොරකම් කරලා තියෙනවා. මෙයා වරදකාරයෙක්. මෙයා දෙවියන් වහන්සේව නමස්කාර කරන්නේ නැහැ. මෙයා වරදකාරයෙක්. මෙයා දෙවියන් වහන්සේව ගෙනාමය වැරදියට පාවිච්චි කරන මෙයා වැරදිකාරයෙක්. හල්ලුයා. ඒ විදිහට මිනිස්සෙක්ට ඇඟිල්ල දික් කරන්න පුළුවන් වැරදිකාරයෙක් කරන්න පුළුවන් විවස්ථාවක් තමයි මෝසෙස් අරගෙන ආවේ. ආමෙන්. නමුත් අපි මොකද්ද කරන්නේ? අද දවසේ අපි අරගෙන යන පණිවිඩය මොකද්ද? මිනිස්සෙක්ව ධර්මිෂ්ඨ කරන පණිවිඩයක්. ආමෙන්. හල්ලුයා. මෙයා මිනි මරලා ඇති. මෙයා මිනි මරුවා වෙන්න පුළුවන්. නමුත් අද දවසේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙයා වෙනුවෙන් මැරිලා තියෙනවා. ආමෙන්. ඒ නිසා මෙයාට අදින්දන් ජීවත් වෙන්න පුළුවන්. හලෙලූයා. මෙයා බොරු කියලා තියෙනවා. මෙයා වංචා කරලා තියෙනවා. මෙයා මොනවාද කාමමිත්‍යාචාරය කරලා තියෙනවා. මෙයා දෙවියන් වහන්සේට විතරක් නෙමෙයි. හම්බෙන හැම ගහකටද ගලකටද හැම තැනකටම වැඳ පුඳුම් කරලා තියෙනවා. දෙවියන් වහන්සේගේ නාමය බොහෝ විදියට අගෞරව කරලා තියෙනවා. නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අද දවස වෙනකොට කුරුසිය පූජා වෙලා තියෙන්නේ මෙයාව ධර්මිෂ්ඨ කරන්නයි. ඒ නිසා මෙයා තවත් වරදකාරයෙක් නෙමෙයි. මෙයා ධර්මිෂ්ඨ මිනිසෙක්. ආමේන්. ඒතර ඒ තේජස අර වරදකාරයෙක් මිනිසෙක් වරදකාරයෙක් බවට පත් කරන තේජසට වඩා කොපමණ වැඩි වෙන්න ඕනේද? එසේය තේජස ඇතුව තිබුණු එක පවා ඉතා වැඩිව තිබෙන තේජස නිසා මේ කාරණයෙන් තේජස නැතුව තිබේ. අපටු ඒ මොකක්ද කියන්නේ? එසේ තේජස ඇතුව තිබුණු එක පවා ඉතා වැඩිව තිබෙන තේජස නිසා මේ කාරණයෙන් තේජස නැතුව තිබේ. තේජස තිබුණ එකක් කියනවා. හොඳේ දැන් දෙකක් ගැන කතා කරනවානේ. තේජස තිබුණ එකක් ගැන කතා කරනවා. නේ දැන් තේජස වැඩියෙන් තියෙන එකක් ගැන කතා කරනවා. තේජස තිබුණ එකක් ගැන කතා කරනවා. හොඳේ ආය කතා කරන තේජස වැඩි තියෙන එකක් ගැන. දැන් ඒ නිසා මොකද වෙලා තියෙන්නේ මේ කාරණේ හින්දා අරකේ මේ කාරණයෙන් පස්සේ අරකේ තේජස දැන් නැතුව තිබෙනවා. තේජස තිබුණ එක මොකක්ද? ඉස්සෙල්ලා ව්‍යවස්ථාව. දැන් වැඩිපුර තේජස තියෙන්නේ මොකේද? සුභාරංචි. ආමේන්. නේ ව්‍යවස්ථාවේ කලින් තේජස තිබුණා. දැන් ව්‍යවස්ථාවේ නෙමෙයි. දැන් ඊට වඩා තේජස තියෙන්නේ සුභාරංචි. ආමේන්. right. දැන් මෙතන මේ ලයිට් ගොඩේ මෙතන ලයිට් කීපයක් තියෙනවානේ. මේ ලයිට් වල එක බල්බ්, ඒ කියන්නේ වෝට් 40, වෝට් 60, වෝට් 80 කීක එක ඒවා දැම්මොත් වෝට් 100 එකකුත් දැම්මොත් වෝට් 100 එකක් මෙතන දැම්මොත් එහෙම මෙතන තව වෝට් 41ක් පත් වුණොත් එහෙම වැඩිපුර අපිට පෙන්වන්නේ වෝට් 41ද වෝට් 100කද? වෝට් 100ක. වෝට් 41 නිකන් අපිට පෙන්වන්නේ කණාමැදිරි එලියක් වාගේ. ඒක අපිට දාලා තිබ්බත් වැඩක් නෑ. අනේ මේ ඔයගොල්ලෝ ඕෆ් කරලා දාන්න. කියයි නේ. එතකොට මොකද දැන් වෙලා තින්නේ? ව්‍යවස්ථාවට තේජසක් තිබ්බා. ඔච්චර කල් වෝට් 40 බල්බ් එකක් තිබ්බා. දැන් මොකද වෙලා තින්නේ? සුභාරංචි කියන දේ ඇවිල්ලා තියෙනවා. ආමේ. සුභාරංචි කියන එක ඇවිල්ලා තියෙනවා. ඒකට තියෙනවා අරකට වැඩිය තේජසක්. ඒ කියන්නේ ඒකට වෝට් 100ක් තියෙනවා. ඒකට වෝට් 100ක් තියෙද්දී අරකේ තේජස දැන් නැතිව ගිහිල්ලා. ඇයි ඒකේ තේජස දැන් අපිට පේන්නේ නැහැ. මොකද මේකෙන් නේ අන්ධකාරය ආලෝකය ග්‍රහණය නොකළේය, ආලෝකය අන්ධකාරය ග්‍රහණය කළේය. ආමේන්. දැන් හොඳයි. දැන් අපි මේ පොළවේ ගත්තාම පොළවේ දැන් අපිට පොළවේ වටේ අපිට මේ මොනවාද ආලෝකය දෙන්න ඉරක් තියෙනවා, හඳක් තියෙනවා නේ. රාත්‍රී කාලේ හඳ තියෙනවා, දවල් කාලේ ඉර තියෙනවා. ඒකෙන් කියනවාද හඳ නැති වෙලා යනවා ඉර දැන් දහවල් කාලේ ඉර විතරයි තියෙන්නේ, ඊට පස්සේ හඳ නැහැ. රැය කාලේ හඳ විතරයි තියෙන්නේ, ඉර නැති වෙලා යනවද? නෑ, ඒ දෙකම අහසේ තියෙනවා. right? වැඩේ තියෙන්නේ මොකද්ද? ඉර පායලා ඉර බහැලා යනවා. ඉර පායන වෙලාවෙත් හඳ අහසේ තියෙනවා. හඳ නැති වෙලා යන්නේ නැහැ.
හඳ තියෙනවා. නමුත් හඳේ ආලෝකයක් අපිට පේන්නේ නැහැ. ඇයි ඒ? ඉර තියෙන නිසා, ඉරේ ආලෝකය වැඩි නිසා. ආමේන්. නමුත් රාත්‍රී කාලයේදී මොකද වෙන්නේ? ඉර බැහැලා යන නිසා ඉරේ ආලෝකයෙන් හඳ අපිට පැහැදිලිව පේන්න ගන්නවා. ආමේන්. හඳ ඇවිල්ලා ඉර වගේ හැමතැනම කැරකෙන එකක් නෙමෙයි. හඳ එතනමයි තියෙන්නේ. නේ? ඉර මොකද කරන්නේ? ඉර නෙමෙයි අපි කැරකෙනවා. අපි කැරකෙනවා. නමුත් හඳ එතනමයි තියෙන්නේ. හඳ කොහෙවත් යන්නේ නැහැ. ඉරයි හඳයි කොහෙවත් යන්නේ නැහැ. එතනම තියෙනවා. අපි කැරකෙනවා. හලෙලූයා. එතකොට ඉර බැහැලා ගියාපම හඳ අහසේ තිබ්බොත් ඉර බැහැලා ගිය වෙලාවේ ඉරේ ආලෝකයෙන් හඳ අපිට වැඩිපුර පේන්න ගන්නවා. ඒ ඉර නැති වුණොත්. මුදහවල් කාලේ මොකද වෙන්නේ? ආදාමි සිස්ටර්. දවල් කාලේ අපිට වැඩිපුර පේන්නේ ඉර. හඳක් තියෙනවා. නමුත් හඳ පේන්නේ නැහැ. හැබැයි වෙලාවක් තියෙනවා ඔයගොල්ලෝ දැකලා ඇති සමහර වෙලාවල් වලට ඉර අඳුර වෙන වෙලාවක් වැස්ස දවස් වලට එම. ඒ වෙලාවට ඔන්න හඳ පොඩ්ඩක් පේන්න ගන්නවා. අහසේ. ආමේන්. කරවල වෙන වෙලාවේදී. නේ? ඇයි ඒ? අර උංගක් අවස්සල එහෙම නේ ඉර බැහැලා යන්න ඔන්න මෙන්න වගේ තියෙදි වෙලාවකට ඉරයි හඳයි දෙකම පේනවා අපිට. ඇයි ඒ? ඒ ඉරේ ආලෝකය අඩු වෙගෙන යන නිසා. ආමේන්. හලෙලූයා. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? මේ විවස්ථාව කියන එකේ තේජසක් තිබුණා. දැන් නමුත් අපිට සුභාරංචිය කියන දේ ඇවිල්ලා තියෙනවා. විවස්ථාව කියන එක මරදරපත් කරපු නිසා, විවස්ථාව කියන එක මරණයටපත් කරන නිසා මිනිස්සෙක්ව ලේසියෙන් සුභාරංචිය ඇවිල්ලා මිනිස්සෙක්ව ධර්මිෂ්ඨ කරන නිසා, සුභාරංචිය ඇවිල්ලා මිනිස්සෙක්ව ජීවත් කරවන්න යන නිසා ඒ සුභාරංචියට දැන් වැඩිපුර තේජසක් ලැබිලා තිබෙනවා. එතකොට දැන් සුභාරංචිය වැඩිපුර තේජසින් තියෙන නිසා මොකද වෙලා තියෙන්නේ? අරකේ තේජස දැන් නැතිව ගිහිල්ලා. දැන් අරක තවත් මනුෂ්‍යයට අයිති නැහැ. ආමේන්. විවස්ථාව කැන්සල් කරනවා නෙමෙයි. විවස්ථාව අහෝසි වෙනවා නෙමෙයි. නමුත් විවස්ථාවට තවත් මනුෂ්‍යෙක්ව වරදටපත් කරන්න බෑ. මොකද ඊට වඩා බලයක් තියෙන සුභාරංචිය කියන දෙය ස්වාමීන් වහන්සේ විසින් මේ ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසේ පූජාව තුළින් මනුෂ්‍යයට නිදහස් කරලා උන්වහන්සේ ඉවරයි. මක් නිසාද නැති වී යන්නා වූ එක තේජසින් යුක්ත වී නම් පවතිනා වූ එක ඊට වඩා බොහෝ සෙයින් තේජසින් යුක්තව තිබේ. ආමේන්. මක් නිසාද නැති වී යන්නා වූ එක තේජසින් යුක්ත වී නම් පවතිනවා වූ එක ඊට වඩා බොහෝ සෙයින් තේජසින් යුක්තව තිබේ. දැන් මොකද වෙලා තියෙන්නේ? විවස්ථාවට මිනිස්සු ඇදෙනවා අඩුයි. කවුද කැමති මැරෙන්න? නේ? මිනිස්සයා කැමති ජීවත් වෙන්න. ඒතර මිනිස්සයා පව ඇදෙන්නේ සුභාරංචි වෙතටයි. මිනිස්සයා විවස්ථාව වෙතට ඇදෙන්නේ නැහැ. මට මෙතන ජීවනයේ තියනවානේ. මට අතන ජීවනයේ තියනවානේ. මට මෙතන ඒක නෑනේ. ආමේන්. ඒතර එයා වැඩිපුර ඇදෙන්නේ මෙතෙන්ට. එතකොට අරයා නේ එතකොට තිබුණ එකට වඩා පවතින යන එක. ඒක හෙට අනිද්දා අවුරුද්ද දෙකක් එහෙමද නෑ. සදා කාලයටම ජීවනය දෙන්න යන තියෙන දේ තුල තේජස තවදුරටත් පවතින යනවා. තවදුරටත් හැම දවසකම ඒක වැඩි වෙන්න යනවා. ආමේන්. අරක අඩු වෙලා යනවා. එහින් මෙබඳු බලාපොරොත්තුවක් ඇතුව අපි ඉතා පැහැදිලි ලෙස කතා කරමු. ආමේන්. එනිසා පැහැදිලිව කතා කරන්න අපි ඒකයි. මොකද විවස්ථාවට වැඩිය සුභාරංචිය කියන එක දහස් වාරයක් මනුෂ්‍යයට ආශිර්වාදය රැගෙන දෙන දෙයක්. ආමේන්. මනුෂ්‍යයට ජීවනය ගැන දෙන දෙයක්. ඒකයි පෞල්තුමා කියන ඒකයි අපි පැහැදිලිව කතා කරන්නේ. ඒක අපි නිර්භීත ඕනි තරක එක කතා කරන්නේ. මේක මිනිස්සෙක්ව වරදටපත් කරන එකක් නෙමෙයි. මිනිස්සෙක්ව මරන්න හදන දෙයක් නෙමෙයි. මිනිස්සෙක්ව දඬුවමකට පත් කරන දෙයක් නෙමෙයි. විවස්ථාව වගේ. කරගෙන ආවද දැන් සිතු? හරිද? එහෙම නෙමෙයි නේ. නෑ සිතුට ආ chance එකක් තියෙනවා ජේසුස් වහන්සේ ජීවමානයි.
ආමේන්. හලෙලූයා. උන්වහන්සේ කුරුසේ පූජාවේ මැරුණේ අප වෙනුවෙන්. අපි තවත් දනුවම් විඳින්න අවශ්‍ය නැහැ. අපි මැරෙන්න අවශ්‍ය නැහැ. සදාකාලික මරණය අපිට අයිති නැහැ. ආමේන්. හලෙලූයා. උන්වහන්සේ සියල්ල ජය අරගෙන ඉවරයි. ආමේන්. එතකොට ඒක තමයි අපේ බලාපොරොත්තුව. ආමේන්. ඒ සදාකාලික ජීවනය කියන බලාපොරොත්තුව දැන් අපිට තියෙනවා. නැත්තම් අපිට කිසි බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අපි වැරදි කරගෙන හිටියා. විවස්ථාව නිසා අපි වරද කරලා තිබුණා. ඒකේ 10 ඔක්කොම කරන්නත් ඇති අපි. දැන් දෙවියන් වහන්සේ මට සමාව දුන්නද නැද්ද කියන එක මම දන්නේ නැහැ. විනිශ්චය දවස වෙනකන් නේ. විවස්ථාව එක්ක මම ජීවත් වෙන කෙනෙක් නම් උන්වහන්සේගේ විවස්ථාවේ සමාව වෙන උන්වහන්සේගේ විනිශ්චය දවස වෙනකන් මම දන්නේ උන්වහන්සේ ඇත්තට මට සමාව දුන්නද නැද්ද කියන එක. නේ? මොකද මට සීල් එකක් ගහලා කොලයක් හම්බුනේ නැහැ. මට ගිවිසුමක් හම්බුනේ නැහැ මගේ අතට. නේ? මං සමාව ඉල්ල ගත්ත විතරයි උන්වහන්සේ ඇත්තට මට සමාව දුන්නද දන්නේ නැහැ නේද? නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් වෙනස්. මට සමාව ඉල්ලන්න අඩයාලමක් තියෙනවා. කවුද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අනේ ස්වාමිනී මං කරගත්ත වරදට ජේසු මැරුණනේ. නේ ටක් ගාලා ජේසුස් වහන්සේ ඉස්සරහට දාලා. ජේසුස් වහන්සේ ඉස්සරහට දාලා අපිට බේරෙන්න පුළුවන් දැන්. දැන් ජේසුස් වහන්සේ නිසා අපිට මොකද තියෙන්නේ? අපිට නිසැකකමක් තියෙනවා. නේ අපිට දැන් නිසැකකමක් තියෙනවා. ඒ නිසා දැන් අපිට බලාපොරොත්තුවක් තියෙනවා. දැන් අපිට chance එකක් තියෙන බවට අපිට බලාපොරොත්තුවක් තියෙනවා. අපිට සදාකාලෙටම ජීවත් වෙන්න පුළුවන් කියන ඒ බලාපොරොත්තුව දැන් අපිට තියෙනවා. ආමේන්. හලෙලූයා. මොකද දැන් ජේසුස් වහන්සේ අපිට ඉස්සර වෙලා නිසා. ආමේන්. පහවී යන්නා වූ දෙය අවසානයේ දෙස ඊශ්‍රායල් පුත්‍රයන් ඇස් හෙලාගෙන නොසිටින පිණිස මෝසෙස් තමාගේ මුහුණේ වැස්මක් දමාගත් ලෙස අපි නොකරමුව. මොකද කියන්නේ? පහවී යන්නා වූ දෙය. තේජස කියන එක පහ වෙලා යන්න පුළුවන්. ආමේන්. පහ වෙලා යන්න පුළුවන්. ඒකේ අවසානයේ ඊශ්‍රායල් පුත්‍රයන් ඇස් හෙලාගෙන නොසිටින මිනිස් මෝසෙස් තමාගේ මුහුණේ වැස්මක් දමාගත් ලෙස අපි එසේ නොකරමුව. ආමේන්. මනුස්සයන්ට බය වෙන්න තරම් දෙයක් නෙමෙයි අපි දැන් දෙවියන් වහන්සේ තුළ මනුස්සයා වෙතට අරගෙන යන්නේ. ආමේන්. ඒක ගොඩාක් ආලෝකයක් විහිදෙන්න පුළුවන්. නමුත් ඒකට මිනිස්සු බය වෙන්න යන්නේ නැහැ. එදා ඒ රශ්මියත් එක්ක මිනිස්සු බය වුණා. ඇයි ඒ? මරණය කියන පණිවිඩය අරගෙන ආවා. ආමේන්. දැන් මේ ආලෝකයත් එක්ක දැන් මේ ආලෝකය වහන්න ඕනේ නැහැ. දැන් මේ තේජස වහන්න ඕනේ නැහැ. ඇයි ඒ? මේක ජීවනයයි. මේක පුළුවන් තරම් විහිදෙන්න ඉඩ දෙන්න ඕනේ. ආමේන්. ඒ ආලෝකේ පුළුවන් තරම් විහිදෙන්න ඉඩ දෙන්න ඕනේ. එක්කෙනාට දෙන්නට නෙමෙයි, තුන් දෙනාට, හතර දෙනාට නෙමෙයි, 10කට 15කට නෙමෙයි, 20කට 30කට නෙමෙයි, 100ක් 200ක් වේවා. 1000ක් වේවා, මිලියනයක් වේවා, මුළු ලෝකෙම ගැලවීම ලබන්න ඕනේ. ආමේන්. ඒ තේජස අපි පතුරවන්න ඕනේ. ඒක තමයි දේව රාජ්‍ය කියන්නේ. ආමේන්. අපි උන්වහන්සේගේ තේජස පතුරවනවා. දේව රාජ්‍ය කියන්නේ උන්වහන්සේගේ ආලෝකයයි. දේව රාජ්‍ය කියන්නේ උන්වහන්සේගේ සැලැස්මයි. ආමේන්. අපි මේ පොළොවේ හැම කෙනෙක්ම ගැලවීම ලබන්න දෙවියන් වහන්සේගේ රාජ්‍ය මේ පොළොව වටාම මොකද වෙන්නේ? පතල වෙන්න යනවා. ව්‍යාප්ත වෙන්න යනවා. ආමේන්. එතකොට උන්වහන්සේගේ මොකද වෙන්නේ? උන්වහන්සේගේ ආලෝකය, උන්වහන්සේගේ තේජස හැම තැනකම පැතිරෙන්න යනවා. හලෙලූයා. එනිසා අපි ඒක වහන්න යන්නේ නැහැ. එනිසා අපි සුභාරංචිය හංගන්න යන්නේ නැහැ. ආමේන්. සුභාරංචිය හංගන්න යන්නේ නැහැ. විවස්ථාව අපිට හංගන්න වෙනවා. මොකද මිනිස්සු විවස්ථාවට බයයි. නමුත් සුභාරංචිය මනුස්සයෙක් ජීවත් කරන නිසා සුභාරංචියට මිනිස්සු කැමති. ඒ නිසා ඒක හංගන්න නැතුව කියන්න අවශ්‍යයි.
ඔවුන්ගේ සිත් දැඩි වුණේය. එසේය අද දක්වාම පරණ ගිවිසුම කියවන කල එම වැස්ම පවතින්නේය. ඒ වැස්ම ක්‍රිස්තුස් වහන්සේ තුළ නැති කරන ලද්දේය. ආමේන්. ඒ වැස්මත් එක්ක ඒ විවස්ථාවේ වැස්මත් එක්ක මිනිස්සු මොකද උනේ? මිනිස්සුන්ගේ සිත් දැඩි වුණා. කියනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ ධර්ම වුණා. විවස්ථාව. ඕ විවස්ථාවකින් මොකද කරන්නේ? විවස්ථාවකින් ඕ දැන් අපිට සාමාන්‍ය කියන මේ ඔය පුටු එහෙම වාඩි වෙන්න එපා හොඳේ කිව්වොත් එහෙම අපිට මොකද හිතෙන්නේ? ඒක කරන්නමයි හිතෙන්නේ නේ. නේ? හා නැද්ද? සාමාන්‍ය ආනේ යන්න දැන් පාවන් කියලා නා මේ සිස්ටම් මේ මෙතන මේ මොකක් හරි මේ භාජනයක් තියලා අර උඩ පෙට්ටිය තියෙන. ඔගොල්ලෝ මොනවා කරත් කමන්නේ ඔය උඩ පෙට්ටිය නම් අරින්න එපා කියලා යනවා. ඒ වෙලේ ඉඳන් ඔය කට්ටිය නින්ද යනවාද? මොකද්ද? මොනවද දන්නේ නැහැ. ඕකේ ඇතුලේ තියෙන්නේ. ඇයි පාස්ටර් ඔක අරින්න එපා කියන්නේ? මොනවා හරි තියෙනවනේ. මොකක් හරි පාස්ටර්ගේ හොරයක් තියෙනවා. ඕක දැන් බලන්න ඕනේ. ඒ නිසා මොකද කරන්නේ? ඕක අරින්නමයි කල්පනා. එපා කිව්වොත් ඒක කරන්නමයි කල්පනා. නේ? ඒක ලස්සනට පෞල්තුමා උගන්වනවා රෝම පොතේදී. ඒ මිනිස්යාගේ මොකද ඒ මිනිස්යාගේ තියෙන කොහොමත් ඒ පාපිෂ්ට හැඟීම තියෙනවා. මේ ලෝකය නේ මේ ලෝකේ බිඳුණු ලෝකයක් කියනවා නේ. මේ මුළු ලෝකයට පාපය ඇතුල් වෙලා ඉවරයි. ආමේ පාපය ඇතුල් වෙලා ඉවරයි. ඒ පාපය තාමත් අපේ ඇඟවල වල තියෙනවා. මොකද අපිත් සැදුනේ දූවිල්ලෙන්. ආමේ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? ඒ නිසා එපා කියන දේ කොහොමරි කරන්න හිතෙනවාමයි. කරනවාමයි. ඒකයි අපිට ජේසුස් වහන්සේව අවශ්‍ය. ඒ නිසා මිනිස්සු වෙලා තියෙන මොකද දැන් මිනිස්සු ඇවිල්ලා විවස්ථාවත් එක්ක මනුෂ්‍යයා කොයිතරම් දරුණු වුණාද සිත් දැඩි වුණාද කියනවනම් දෙවියන් වහන්සේ ගාමට යන්නේ නැති තැන දෙවියන් වහන්සේ එහෙමද අපි මරන්නද හදන්නේ? අපි ගියොත් නේ නම් මරන්න. අපි නම් යන්නේ නැහැ. ඒ වගේ උන්වහන්සේට විරුද්ධවාදී හැඟීම් උන්වහන්සේට විරුද්ධව උන්වහන්සේට කීකරු වෙන්න බැරි තරම් උන්වහන්සේ විවස්ථාව තුළින් කීකරුකමක් බලාපොරොත්තු වුණත් නමුත් විවස්ථාව තුළින් මිනිස්යාගේ අකීකරුකමක් එළියට ආවා. ඒ නිසා සෙනග වහල් වෙන්න ගත්තා. එතකොට ඒ වගේම ප්‍රියංකා සිස්ටර් කිව්වා වගේ දඬුවම් වෙන්න පටන් ගත්තා. එක දඬුවම් තියෙනවා. ගල් ගහලා මරන්න ඕනේ කියනවා. නේ කඳවුරෙන් පිටමන් කරන්න ඕනේ කියනවා. ගමෙන් එලවන්න ඕනේ කියනවා. සිනගෝගෙන් පිටුවහල් කරන්න ඕනේ කියනවා. ඒ වගේ මේ ගොඩාක් දේවල් ගොඩක් දඬුවම් ආවා මිනිස්යන්ට. ඒ නිසා මිනිස්යන්ගේ සිත් දැඩි වුණා. සිත් දැඩි වුණා කියන්නේ මොකද්ද? සිත් දැඩි වුණා කියන්නේ මුගක් මුරණ්ඩු වෙන්න පටන් ගත්තා. දැන් අදටත් මිනිස්සයා හරි මුරණ්ඩුයිනේ නේ. හිතුවා. තමයි ආය දෙකක් නැහැ. කීකරුකමක් නැහැ මිනිස්සයාගේ නේ. හුඟා මුරණ්ඩුයි. තමන්ගේ දේට තමන්ට ඕන විදිහට තමයි ක්‍රියා කරන්න කැමති. ඒක තමයි සිත් දැඩිකම කියන්නේ. නමුත් ඒ හින්දා මොකද උනේ? ඒගොල්ලන්ට දෙවියන් වහන්සේව තේරුම් ගන්න අමාරු වුණා. සිත් දැඩිකම නිසා ඒ අය දෙවියන් වහන්සේගෙන් ඈත් වුණා. දෙවියන් වහන්සේව තේරුම් ගැනීමේ හදවතක් දැන් එයාට නැහැ. දෙවියන් වහන්සේව තේරුම් ගන්න මෘදු සිතක් තියෙන අවශ්‍යයි. ආමේන්. මොකද දෙවියන් වහන්සේගේ හදවත ප්‍රේමයේ හදවතක්. ආමේන්. ප්‍රේමයක් තේරුම් ගන්න පුළුවන්ද ගල් හදවතකට? බැහැ. ඒක මෘදු සිතක් තියෙන අවශ්‍යයි. ආමේන්. ඒ නිසා වැස්මත් එක්ක මොකද උනේ? සෙනග අකීකරු වුණා. සෙනග මුරණ්ඩු වුණා. සෙනග පලිගන්න පටන් ගත්තා. නීතිය තමන්ගේ අතට ගන්න පටන් ගත්තා. විවස්ථාව තමන්ගේ අතට ගන්න පටන් ගත්තා. ආමේන්. ඒ නිසා
විනිශ්චය තමන්ගේ අතට ගන්න පටන් ගත්තා. ඒ නිසා සිත් දැඩි වෙලා තිබුණා. ඒ නිසා දෙවියන් වහන්සේගෙන් ඒ සෙනග ඈත් වුණා. අදටත් ඊශ්‍රායල් සෙනගට වෙලා තියෙන අන්න ඒ දේ. නේ අදටත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්න ඒ අයට පුළුවන් කමක් නැහැ. ඒ අය විවස්ථාවට පහළ වෙලා ඉන්නේ. අද දක්වා මෝසෙස්ගේ ලියවිලි කියවන කල වැස්මක් ඔවුන්ගේ සිත් පිට තිබේ. අදටත් ඒගොල්ලෝ විවස්ථාව කියද්දි වැස්මක් තියනවලු. ඒ කියන්නේ මොකද්ද? ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ ගාවට යන්න බැරි තැනක් හැම වෙලාවෙම ඒගොල්ලන්ට තියෙනවා. දෙවියන් වහන්සේ ඒ තරම් ලං වෙන්න බැරි තැනක් ඒගොල්ලන්ට හැම වෙලේම තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ කාගෙන් හරි උපකාරයක් බලාපොරොත්තු වෙනවා. එක්කෝ ද මුස්ලිම් කිව්වොත් ඒගොල්ලෝ මුල්ල කෙනෙක්ගෙන්, ඒගොල්ලන්ගේ පූජකවරයෙක්ගෙන්. අනිත් ආගම යුදෙව්ආගම් වලත් එහෙම ඒගොල්ලෝ තවත් පූජකවරයෙක්ගෙන්. ඒ වගේ පූජකවරයා තුලින්ම දෙවියන් වහන්සේ වෙතට යන්න උත්සාහ කරනවා. දැන් කතෝලික ආගමෙත් යන්නේ ඒ තේවිල්ල තියෙන්නේ ඒ නිසා. නේ? ඒගොල්ලන්ගේ ඒ වැරදි ධර්මයන් ඇතුල් වෙලා තියෙන නිසා ඒගොල්ලන්ට තුඟක් තනියම යන්න දන්නේ නැහැ. ඒගොල්ලෝ පූජකවරයා තුලින් තමයි යන්න බලන්නේ දෙවියන් වහන්සේ වෙතට. එතන වැස්මක් තියෙනවා, එතන ගේට්ටුවක් තියෙනවා. ඒ කියන්නේ බැම්මක් තියෙනවා ඒගොල්ලන්ට කඩා ගන්න බැරි. එසේ වී නමුත් ස්වාමීන් වහන්සේ වෙතට හැරෙන කල ඒ වැස්ම අහක් කරනු ලැබේ. ආමේන්. දෙවියන් වහන්සේ වෙතට හැරෙද්දී මොකද වෙන්නේ? හැම වැස්මක්ම අයින් වෙනවා. ආමේන්. සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේනේ. අපි කියනවා සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ. උන්වහන්සේට හැමදේම පේනවා. අපිට ජීවිතේ ඕන දෙයක් කරලා ඕන දෙයක් වහගන්න පුළුවන්. නේ? අපිට ඕනේ වරදක් කරලා ඕනේ පාපයක් කරලා අපිට හොඳට ඒක වහගන්න පුළුවන්. නමුත් ඒක මනුෂ්‍යයට ඒක වැහිලා තිබෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒක දෙවියන් වහන්සේට ඇරිලා තිබෙනවා. දෙවියන් වහන්සේට සංගවන්න බෑ. ආමේන්. දෙවියන් වහන්සේට සංගවන්න බෑ. අද දවසේ ඊශ්‍රායල් සෙනගටත් ඕකම තමයි පූජකවරයාගෙන් හංගනවා. දැන් ඕගලන්ට උනා ඕන දෙයක් මඩකින් හංගන්න පුළුවන් නේ. මට කියන්න පුළුවන් නෑ පාස්ටර් අපි එහෙම එකක් කරේ නෑ කියලා. මම මුල පහදවතින් ඒක විශ්වාස කරනවා. නමුත් අනිත් පැත්තට දෙවියන් වහන්සේ සියල්ල දකිනවා. ආමේන්. ඒතර ඊශ්‍රායල් සෙනග දැන් ඉන්නේ එතන. ඒගොල්ලෝ තාම හිතන් ඉන්නේ ඒගොල්ලන්ගේ පූජකවරයා එක්ක ඒගොල්ලෝ හරිව සිටින නිසා ඒගොල්ලන්ට ස්වර්ගය තියෙනවා. ආමේන්. ඒගොල්ලෝ වහගෙන ඉන්නේ. හැමදාම වහගෙන. ඒ කියන්නේ අතින් පයින් නොකරුවාට ඒගොල්ලන්ගේ හදවත් වලින් ඇතුළාන්තයෙන් ඒගොල්ලෝ ගොඩක් වැරදි ක්‍රියා කරනවා. අපවිත්‍ර ක්‍රියා කරනවා. පව් කරනවා. නේ? ඕනම කෙනෙක්ට පව් නොකර ඉන්න පුළුවන්. නේ? පව් නොකර ඉන්න පුළුවන්. නමුත් සිතුවිලි වලින් කරන්න පුළුවන්. නමුත් ජේසුස් වහන්සේ සිතුවිල්ලකින්වත් පව් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ආමේන්. සිතුවිලි වලින් පව් කරලා ඔක්කොම වහගෙන ඉන්නවා. එනිසා නමුත් උන්වහන්සේ වෙතට හැරෙන කල ඒ කියන්නේ මේ වැස්මක් දාගෙන ඉන්නකම් ඔයා දන්නේ නැහැ ඔයා කොයි පැත්තටද ගමන් කරන්න කියලා. ඔසමලාට දෙවියන් වහන්සේගෙන් ඉවතරයි ගමන් කරන්නේ. හල්ලුයා. නමුත් ඔයා සුභාරංචිය අහලා ඇත්තටම දෙවියන් වහන්සේ වෙතට හැරෙද්දී අර ඔක්කොම වැස්මවල් කැඩිලා යනවා. ආමේන්. හලලුයා. ඒකයි පසුතැවෙල්ලේදී දෙවියන් වහන්සේ මුණ ගැසෙද්දී ජේසු හමුවනදා පව්බර මට දැනුණා මා දිවි අලුත් වුණා ජීවය මා ලැබුවා. ඇයි පව්බර මට දැනෙන්නේ නැහැ. මම ඔක්කොම වහගෙන හිටියා වෙන්න පුළුවන්. මගේ ඔක්කොම පාපේ, මගේ ඔක්කොම වරද මම වහගෙන හිටියා වෙන්න පුළුවන්. නමුත් මගේ ජේසුස් වහන්සේ වෙතට මම හැරෙද්දී ඔක්කොම කැඩිලා වැටිලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මගේ වරද මගේ පාපය මටම දැනෙන්න යනවා. ඒක වැරදි නේද? ආමේන්. කිසිම දවසක මිනිස්සෙක් දෙවියන් වහන්සේ වෙතට එනකම් තමන්ගේ වරද තමන්ගේ පාපය තේරෙන්නේ නැහැ යාට. එයා හිතන්නේ එයා හරි දේ කරනවා කියලා. දැන් බොන කෙනා පවා එයා හිතන්නේ එයා හරි දේ කරනවා කියලා.
නේ එතකොට දෙවියන් මේ වෙන ආගමක් හරි අදහන කෙනා එයා හිතන් ඉන්නේ එයා හරි දේ කරනවා කියලා. එයා පිළිම නමස්කාර කරන කෙනා එයා හිතන් ඉන්නේ එයා හරි දේ කරනවා කියලා. නමුත් එයා දෙවියන් වහන්සේ විතර ආවම තමයි එයාට එයාගේ වරද තේරෙන්න යන්නේ. එයාගේ වරද අවබෝධ වෙන්න යන්නේ. ආමේන්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ආත්මයන්න් වහන්සේය. ස්වාමීන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඇති තැන නිදහස්කම ඇත්තේය. ආමේන්. හලෙලූයා. ඒ ස්වාමීන් වහන්සේ ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ආත්මයන් වහන්සේය. ඒ වැස්ම ගලවන කෙනා තමයි කවුද? ආත්මයන් වහන්සේ. ආමේන්. ඒ පාපය තමන්ගේ පාපය අවබෝධ කරලා දෙන කෙනා. මොකද එයාට පුළුවන් අපේ ඇතුළාන්තයටම බහින්න සිටු. දන්නවද? ආත්මයන් වහන්සේට පුළුවන් අපේ ආත්මයටම බහින්න. බැහැලා ආත්මයන් වහන්සේට පුළුවන් ආත්මේ තියෙන දේ ඇතුළාන්ත අපේ හදවත තුළ අපේ මනස තුළ අපි හංගගෙන හිටපුවා ඔක්කොම අපිට විවාහ ගන්න පුළුවන්. ආමේන්. වමාරන්න පුළුවන් තරමට ආත්මයන් වහන්සේට අපට අවබෝධ කරලා දෙන්න පුළුවන්. හලෙලූයා. එතකොට ඒ ආත්මයන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඇතිතන නිදහස්කම තියෙන. එතකොට අපි බ්‍රාකාලා එළියට දාන්නට පස්සේ අපි නිදහස් වෙන්න යනවා. ආමේන්. අපි අපේ පාපෙන් නිදහස් වෙනවා. අපේ පාපය අපි අවබෝධ කරගත්ත තැනදී අපි උන්වහන්සේ තුළ නිදහස් වෙන්න යනවා. අපේ වරද අවබෝධ කරගත්ත තැනදී අපි උන්වහන්සේ තුළ නිදහස් වෙන්න යනවා. නේද? අපි සියල්ලෝද මුහුණ වැස්මක් නැතුව ස්වාමීන් වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින් ආත්මයන් වහන්සේ වන ස්වාමීන් වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස් කරනු ලබන්නමුව. අපි සියල්ලද මුහුණේ වැස්මක් නැතුව ආමේන්. දැන් ආයේ වෙස් මූණ දාගන්න යන්න එපා. මම හොඳයි කියන වෙස් මූණ ගලව ගන්න. ආමේන්. මගේ පෞකාරකම කමක් නෑ ඕන කෙනෙක්ට පෙවුන දෙන්න. ඒක එළිදරව් වෙද්දී. ආමේන්. ඒක ඕනම කෙනෙක්ට පෙනිත් දෙන්න. ඒකයි වෙන්න අවශ්‍ය. මොකද ඔයා නැත්තම් නිදහස් වෙන්න යන්නේ. ඔයා නිදහස් වුණාම මොකද වෙන්නේ? ඔයාගේ මුහුණ වැස්ම නැති වුණාම ස්වාමීන් වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින්. හලෙලූයා. ඔයා එතකොට මොකද වෙන්නේ? ඔයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔයා ධර්මිෂ්ඨ වෙනවා. ධර්මිෂ්ඨයි නම් කවුද? ඒකම කෙනයි. ඒ කවුද? දෙවියන් වහන්සේ. එතකොට ඔයා දෙවියන් වහන්සේව කැඩපතකින් බලනවා වාගේ. අපි ආසයි දෙවියන් වහන්සේ හම්බෙන්න නේ. දෙවියන් වහන්සේව දකින්න ආසයි. ඔබේ මුව දකින්න ආසයි ජේසුනි. ඔබේ මුව දකින්න ආසයි ජේසුනි. ආමේන්. හලෙලූයා. මොකද වෙන්නේ? ඔයාට මහ ලොකු දෙයක් කරන්න නෑ සිස්ටර්. දෙවියන් වහන්සේව දකින්න. සම්පූර්ණයෙන් දෙවියන් වහන්සේ වෙතට හැරිලා ආමේන්. ඔයාගේ පාපයෙන් ඔයාගේ වරදින් ඔක්කොගෙම ඔයා නිදහස් වෙද්දී ඔයා දෙවියන් වහන්සේව කණ්ණාඩියකින් ඔයා දකිනවා වගේ ඔයා තුළින් ඔයා දෙවියන් වහන්සේව දකින්න. ආමේන්. හලෙලූයා. උන්වහන්සේ ආත්මයක්ය. ආමේන්. උන්වහන්සේ ඔයා තුළින් කැඩපතකින් වාගේ. ආමේන්. හලෙලූයා. තවත් කණ්ණාඩි දාලා නෙමෙයි, තවත් වෙස් මූණු දාලා නෙමෙයි. ආමේන්. ඔය 100% දැන් ට්‍රාන්ස්පරන්ට් 100% විනිවිද භාවයකින් ඔයාගේ හදවතේ අවංකකමකින් ඔයාගේ සිතේ අවංකකමකින් ඒ කියන්නේ මොකද? ඔයාගේ හදවත දැන් පවිත්‍රයි. ඒ පවිත්‍රකම තුල ඒ පූර්ණත්වය තුල ආමේන්. හලෙලූයා. ඒ උන්වහන්සේ ඔයාට දෙන ධර්මිෂ්ඨකම තුල ඔයා තුලින් ඔයා දෙවියන් වහන්සේව දකින්න. හලෙලූයා. නැතුව ඔයා හිතන්න එපා ඔයා වෙලාවක් බලලා වාඩි වෙලා ඉන්න දෙවියන් වහන්සේ ඇවිල්ලා වාගා වාඩි වෙනවා. ඔව් දෙවියන් වහන්සේ ඇවිල්ලා වාඩි වෙනවා. ඊට වඩා දෙවියන් වහන්සේ එතන නෙමෙයි වාඩි වෙන. දෙවියන් වහන්සේ වාඩි වෙනත් වාඩි වෙන මෙතනයි. ආමේන්. වගේ හදවත ඇතුලේ. ඔයාට ඒක දැනෙන්න යනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ ගනුදෙනු කරන්නේ. හලෙලූයා. උන්වහන්සේගේ හඬ අපිට මෙහෙන් ඇහෙනවා නෙමෙයි. උන්වහන්සේගේ හඬ අපිට ඇහෙන්නේ ඇතුලෙන්. හලෙලූයා. උන්වහන්සේ වාගේ මුඛය වෙනවා.
ඔයා උන්වහන්සේගේ වචනේ කතා කරද්දී දැන් අපි කතා කරන්නේ කොහොමද? අපි උන්වහන්සේගේ මුඛය වෙනවා. අපි උන්වහන්සේට හැමදාම යාඥා කරලා කියනවා. අපි නමස්කාරයක් කරන්න ඉස්සෙල්ලා අපි දේශනාවක් කරන්න ඉස්සෙල්ලා අපි හැමදාම දේශකයේ විදියට ස්වාමීන් වහන්සේගේ දාසයේ විදියට අපි කතා කරලා කියන ඕන විදියකට පාස්ටර්ලාගෙන් අහලා බලන්න. පාස්ටර් කින්ස්ලික් ගාලා බලන්න අපේ යාඥා මොකක්ද? අපි කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේ මගේ මුඛය ඔබ වහන්සේගේ මුඛය කරගන්න. හලෙලූයා. උන්වහන්සේ මා තුළ වැඩ වාසය කරන උන්වහන්සේ මගේ මුඛය වෙන්න පටන් ගන්න. නැත්නම් මම මේ කියන දේවල් කල්පනා කරලා කියනවා නෙමෙයි. ආමේන්. උන්වහන්සේ කෙලින්ම ඔබේ මුඛය බාටපත් වෙනවා. දැන් අනාගත පත්‍රවරයෙක් කියපම පාස්ටර් කින්ස්ලිගේ මුඛය දෙවියන් වහන්සේගේ මුඛයයි පාස්ටර් කින්ස්ලිගේ මුඛයයි දෙකක් නෙමෙයි වෙලාවට එකක්. පාස්ටර් කින්ස්ලි දන්නේ නැහැ කියන දේවල්. ඉතින් ඕගොල්ලෝ කල්පනා කරන්න එපා වෙලාවකට පාස්ටර් කින්ස්ලි මෙහෙම අපිට අනාගත වාක්‍යයක් දුන්නා. මේ පාස්ටර් කින්ස්ලි ඒක හාං කවිසියක්වත් මතක නැහැ. මතක නැහැ තමයි. පාස්ටර් කින්ස්ලිව හිතලා කියන දෙයක් නෙමෙයි. එයා මනසට අරගෙන කියනවා නම් එයාට ඒක මනසට මතකයි. නෑ. ඒ වෙලාවේ දෙවියන් වහන්සේ පාස්ටර්ගේ මුඛය වෙනවා විතරයි. හලෙලූයා. ඒතර ඒක දෙවියන් වහන්සේ කතා කරා. ආමේන්. මගේ මොකද නේ? මොකද අරක අනිත් එක? මගේ බලයෙන් විදිහට කියනනේ අපි මගේ දැස ජේසුව දැක ගන්න මගේ නේ අපි උන්වහන්සේට බාර කරනවා හැම දෙයක්. අපි දිවතුල්මකේ බාර කරනවා මගේ වචන බාර කරනවා මගේ ක්‍රියා බාර කරනවා මගේ දැස් බාර කරනවා නේ. එතකොට උන්වහන්සේව පාවිච්චි කරන්න ගන්න කියනවා. එතකොට උන්වහන්සේ පාවිච්චි කරද්දී මගේ ඇස් පාවිච්චි කරද්දී උන්වහන්සේ මගේ ඇස් වලින් බලන්න යනවා. ආමේන්. උන්වහන්සේට කියද්දි මගේ කන් වලින් මෙයා කරන කන් පාවිච්චි කරන්න කියලා උන්වහන්සේ මගේ කන් වලින් අහන්න පටන් ගන්නවා. මගේ ඇතුලේ ඉඳන්. උන්වහන්සේ මගේ මුඛය පාවිච්චි කරන්න ගැද්දි කියද්දි උන්වහන්සේ මගේ මුඛය වෙලා උන්වහන්සේ මගේ මුඛයෙන් කතා කරන්න යනවා. ආමේන්. හලෙලූයා. ඒකට අපි පුහුණු කරන්න ඕනේ. ආමේන්. ඒකට අපේ ඇස් පුරුදු පුහුණු කරන්න ඕනේ. අපේ කන් ඒකට පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒක තමයි පාවුල්තුමාලා මේ ඔක්කොමලම එකතු වෙලා මේ බයිබලය තුලින් අපිට උගන්වන්නේ. 100% උන්වහන්සේ තුල නේ ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයට මාරු වෙන්නේ කොහොමද? උන්වහන්සේ තුල මාංශවත් වෙන්නේ කොහොමද? දෙවියන් වහන්සේ ඔයා තුලිනුයි ප්‍රකාශ වෙන්න යන්නේ. ආමේන්. හලෙලූයා. ඔයාගේ මුඛය වෙන්න නම් ඔයාගේ මුඛය ඔයා පවිත්‍ර කරගන්න ඕනේ. ආමේන්. රාට කුණාරපයක් දෙකක් කියලා උදේට කතා කරන්න බෑ දෙවියන් වහන්සේගේ වචනේ. නේ එතන මුඛය පවිත්‍රයි. ඔයා දෙවියන් වහන්සේව නමස්කාර කරලා අනිත් පැත්තෙන් තව කෙනෙක්ට ශාප කරන්න බෑ. මේ දිව පවිත්‍රව තියෙන්න අවශ්‍යයි. උන්වහන්සේට පාවිච්චි කරන්න. ආමේන්. මේ ඇස් පවිත්‍ර වෙන්න අවශ්‍යයි. කන් පවිත්‍ර වෙන්න අවශ්‍යයි. ආමේන්. අපේ ශරීරය පවිත්‍ර වෙන්න අවශ්‍යයි. ආමේන්. එතකොට උන්වහන්සේ ජීවමානව අප තුළ වැඩ වාසය කරන්නේ. උන්වහන්සේ අප තුළින් ප්‍රකාශ වෙන්න යනවා. ආමේන්. අප තුළින් ප්‍රකාශ වෙන්න යනවා. එතකොට අපි කැඩපතකින් වගේ උන්වහන්සේව දකින්න යනවා. අප තුළින් අපි උන්වහන්සේව දකින්න යනවා. ආමේන්. ආත්මයන් වහන්සේ වන ස්වාමීන් වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස් කරනු ලබමු. ආත්මයන් වහන්සේ වන ස්වාමීන් වහන්සේ කෙරෙන් තේජසින් තේජසට from glory to glory. ආමේන්. හොඳට යටින් ඉරක් ගහගන්න මේ පදේ හුඟක් වටින පදයක්. from glory to glory. අර විවස්ථාවේ තේජස මොකද උනේ? විවස්ථාවේ තේජස නැති වෙලා ගියා. හලෙලූයා. විවස්ථාවේ තේජස නැති වෙලා ගියා. නමුත් සුභාරංචියත් එක්ක ඔබ තුළට එන්නා වූ තේජස නැති වෙන්නේ නැහැ. glory to glory. from glory to glory. from තේජසින් තේජසට තේජසින් තේජසට තේජසින් තේජස වැඩි වෙනවා මිසක් තේජස අඩු වෙන්නේ නැහැ. ආමේන්. තේජසින් තේජස වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. හලෙලූයා. ආමේන්. එතකොට මොන තේජසින්ද? ඔයා ඉහලින් ඉහලට ඉදිරියට ස්වාමීන් වහන්සේව අරගෙන යනවා. කොයිතරම් ඉදිරියට අන්තිමට යනවද කියනවා නම් ඔයාව ස්වර්ගයටම අරන් යනවා. ආමේන්. ස්වර්ගය කියන්නේ අපි දන්න උසස්ම ස්ථානයනේ.
අන්න ඒ ස්ථානයටම යන පිණිස උන්වහන්සේ ඔයාව තේජසින් ආලේප කරලා උන්වහන්සේගේ මහිමය තුළ උන්වහන්සේ රැගෙන යනවා. ආමීන්. එනිසා තේජසින් තේජස, තේජසින් තේජස, තේජසින් තේජස. ඔයා තේජසින් අඩු තේජසකට එන්නේ නැහැ. තේජස වැඩි වෙනවා නිසා. ආමීන්. හලෙලූයා. ඒකයි ස්වාමීන් වහන්සේ එහෙම කළා එම ස්වරූපයට, ඒ තේජසේ ස්වරූපයට, ඒ උන්වහන්සේගේ තේජසේ ස්වරූපයට උන්වහන්සේ අපිව වෙනස් කරනවා. ආමේන්. අර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එදා කන්දේදී මොකද උනේ? අන්වෙසක් ගත්තා වාගේ. උන්වහන්සේගේ මුහුණ ආලෝකයෙන් බබළුණා කියනවා. උන්වහන්සේගේ මුහුණ ආලෝකයෙන් බබළුණා කිව්වනේ. අරගොල්ලන්ට අත ඒගොල්ල උන්වහන්සේගේ වස්ත්‍ර සුදු හිමෙන් බබළුණා කියනවා. ආමේන්. ඒ වගේ අන්වෙසක් වුණ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වාගේ උන්වහන්සේ අපිව තේජසින් තේජසට රැගෙන යනවා. නමුත් අපි තේජසින් තේජසට රැගෙන යන්නා වූ එකම ක්‍රමය මොකක්ද? සුභාරංචිය. ආමේන්. සුභාරංචිය. ඒතර සුභාරංචිය තුල තමයි, ඒකයි රෝම පොතේ උන්වහන්සේ නිරන්තරයෙන් කිව්වේ සුභාරංචිය දෙවියන් වහන්සේගේ බලය වී තිබේ. ආමේන්. ඒ වගේම සුභාරංචිය දැන් දෙවියන් වහන්සේගේ තේජසත් වී තිබේ. ආමේන්. සුභාරංචිය තුලින් උන්වහන්සේ අප තුළ ලැබුම් ගන්නට යනවා. ආමේන්. උන්වහන්සේ අප තුළින් ප්‍රකාශයට යනවා. හලෙලූයා. අපි උන්වහන්සේව අපි තුළින් දකින්නට යනවා. ආමේන්. හලෙලූයා. ස්තුති වේවා ස්වාමීනි. අපි මේ විදිහට අපි අවසන් කරමු මේ මොහොතේ. හලෙලූයා. මගේ ජීවමාන ජේසුස් වහන්සේගේ කරුණාව, ඔබ වහන්සේ මේ උදෑසන අප තුළ නිදහස් කළ දෙවියන් වහන්සේ නිසා ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මුඛත්වේ ඔබ වහන්සේගේ තේජස ස්වාමීන් වහන්සේ සුභාරංචිය තුළ තේජස අපට වගුරු ආදී මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ස්වරූපයට වෙනස් වෙන්න ඔබ වහන්සේ අපට ආරාධනා කරන දෙවියන් වහන්සේ නිසා ස්තුති කරනවා ස්වාමීනි. මේ අවස්ථාවට වඩා තේජසින් යුක්ත වූ ඔබ වහන්සේගේ සුභාරංචිය තුළ ඔව් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ලං වෙන්නත් ඔබ වහන්සේ අපේ නම් ස්වාමීන් වහන්සේ සූදානම් කරන ඔබ මගේ දෙවියන් වහන්සේ සදාකාල ජීවනය ඒ ස්වර්ග රාජ්‍යයට අපට ඇතුල් වෙන්න ඔබ වහන්සේ වරම් දෙන මගේ දෙවියන් වහන්සේ අනේ ස්වාමීන් ඔබ වහන්සේ අප ඔස්සවන දෙවියන් වහන්සේ නිසා අප ස්වාමීන් වහන්සේ හලෙලූයා ඉහළින් ඉහළට ඉදිරියට රැගෙන යනා වූ තරම් වහන්සේ නිසා ඔබ වහන්සේට අපි සැබවින්ම ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ කරුණාව අප වෙත නිදහස් කොට හමාර නිසා ස්තුතියි. ඔබ වහන්සේගේ තේජස අප කෙරේ වගුරුවන්නා වූ දෙවියන් වහන්සේ නිසා ස්තුතියි. අද මේ නිරාහාරයේ කරුණ කොටගෙන ඔබ වහන්සේ වෙතට හැරෙන්න අප තුළ යම් වැස්මක් තිබෙනවද? අපි තාමත් අපේ තුළ පාපයක්, අපේ වරදක්, අපරාධයක් සංගවාගෙන තිබෙනවද? ඒ සියලු වැස්ම ඉවත් කොට මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ඒ තේජසින් සැරසෙන්න වහන්සේ අපට වරම් දෙන්න ස්වාමීනි. අපි සියලු වරදට අපරාධවලට ස්වාමීන් වහන්සේ ඒ සියලු වරද අපරාධය අපෙන් අවබෝධ කරගන්න ඔබ වහන්සේ අපට ඉඩ දෙන්න ආත්මයන් වහන්සේ ඔබ වහන්සේ ක්‍රියා කරන්න ස්වාමීනි. අද දවසේ ස්වාමීන් වහන්සේ අපි බොරුව අප තුළ තිබෙන බොරුව අප තුළ තිබෙන වංචාව අප තුළ තිබෙන ස්වාමීන් වහන්සේ වංකකම අප තුළ තිබෙන ප්‍රෝඩාව ඒ සියල්ල අහක දමා ඔබ වහන්සේ තුළ 100% පවිත්‍ර සිතකින් ඔබ වහන්සේගේ මුඛතරෙන්ට අද දවසේ මේ නිරාහාර පූජාව කරනවා. අද දවසේ ඔබ වහන්සේ අපට අවසර දෙන්න ස්වාමීනි. අද දවසේ මේ මොහොතේ ස්වාමීන් වහන්සේ අපේ මේ කොටස නිමා වුණත් මගේ දෙවියන් වහන්සේන් පසුව මුළුම දවස පුරාවට වහන්සේගේ අභිමුඛත්වයේ පසුතැවිල්ලෙන් යාඥාවෙන් හැම කෙනෙක්ටම කාලය වහන්සේ සමග ගත කරමින් සීල පාපයෙන් සීල වරදින් නිදහස් වන පිණිස වහන්සේ සියල්ලෙන් මඟ පෙන්වසේක්වා. ශුද්ධාත්මය හැම කෙනෙක්ටම පසුතැවිලි ආත්මයක් නිදහස් කෙරේවා. ශුද්ධාත්මය වහන්සේගේ හලෙලූයා පසුතැවිලි ආත්මය මුළුමනින්ම එකිනෙකා තුළ නිදහස් කෙරේවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මුළුමනින්ම මගේ දෙවියන් වහන්සේ තම තමන්ගේ වරද හැඟෙන ආකාරයට තම තමන්ගේ අපරාධය හලෙලූයා
හානිය පාපය හැගෙන ආකාරයට ඔබ වහන්සේ කෙනෙකුගේ හදවත්වලට කතා කෙරේවා. එකිනෙකාගේ ආත්මවලට කතා කෙරේවා. ඔබ වහන්සේම ස්වාමීන් වහන්සේ හැම කෙනෙක්ම ඔබ වහන්සේ මුණ ගැසෙන්නට ඔබ වහන්සේගේ ශුද්ධ ලේවලින් පවිත්‍රව ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨකමට ඇතුල් වෙන්නට ඔබ වහන්සේව මුණ ගැසෙන්නට ඔබ වහන්සේ අවසර දෙනසේක්වා. මුලමනින්ම නිදහස් වෙන්න ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේ තුළ නිදහස්කම ඇත්තේ කිව්වා ශුද්ධාත්මනි. ඔබ ස්වාමීන් වහන්සේ නිදහස්කමට ඇතුල් වෙන්න වහන්සේ වරම් දෙනසේක්වා. ඒ තේජස වෙතට ඇතුල් වෙන්න වරම් දෙනසේක්වා. ඔබ වහන්සේගේ ස්වරූපයට ඒ කඩපතකින් ස්වාමීන් වහන්සේ බැලුවා වාගේ ඔබ වහන්සේගේ ස්වරූපයට ස්වාමීන් වහන්සේ මාරු වෙන්න ඔබ වහන්සේ හැම කෙනෙක්ටම අවසර දෙනසේක්වා. ඔබ වහන්සේගේ තේජස මේ හැම කෙනෙක් මතම වේවා. ඔබ වහන්සේගේ ස්වාමීන් වහන්සේ ආත්මයක් ආලේපයක් අභිෂේකයක් හැම කෙනෙක් තුළ නිදහස් කොට ආශිර්වාද කෙරේවා. මේ මුළු නිරාහාර දේව මෙහෙය තවදුරටත් මේ මුළුම දවස ඔබ වහන්සේට වාර කරනවා. ඔබ වහන්සේගේ ලේ වලට කැප කරනවා. යටත් කරනවා. නාසරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අත්‍යන්තම බලවන්ත අනර්ගෝ නාමයෙන්. ආමේන්. හලෙලූයා ස්වාමීනි. උරුසති වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ජීවමාන ජේසුනේ මගේ දෙවියන් වහන්සේ මේ කාලේ නිසා ස්තුතියි වචනේ නිසා ස්තුතියි ඔබ වහන්සේ අපේ කෙනෙක්ම ස්පර්ශ කළ දෙවියන් වහන්සේ නිසා ස්තුතියි අප මුලමනින්ම ඔබ වහන්සේගේ සුදු දෑතට සියල්ල බාර කරන අතර ඔබ වහන්සේගේ කරුණාව නිදහස් කොට තවදුරටත් පසුතැවිල්ලෙන් යාඥාවෙන් අභිමුඛත්වයෙන් මේ මුළු දවස නිරාහාරයෙන් වහන්සේගේ අභිමුඛත්වයේ සිටින්ට ඔබ වහන්සේට පූජාවක් වෙන්න වහන්සේ අපට අවසර දෙනසේක්වා. නාසරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අතුතුම බලවන්ත අනර්ගෝ නාමයෙන්. ආමේන් ආමේන් හලෙලූයා ස්වාමී. ඔබට ස්තුති වේවා ප්‍රශංසා වේවා. ආමේන්. හොඳයි අපි එකමාරටනේ අය හම්බෙන්නේ අන්දාලා තිබුණේ දෙකටනේ. හොඳයි. අපි නම් මොන ගැස්ම මේ කාලේ ඔයගොල්ලෝ පසුතැවිල්ලකට යන්න ස්වාමීන් වහන්සේ තුළ ආත්මයන් වහන්සේට කියන්න ඔයාලගේ වරද එළිදරව් කරන්න කියලා උන්වහන්සේ තුළ පවිත්‍ර වෙන්න ඕන ආකාරය නේද? උන්වහන්සේ තුළ තවදුරටත් මොකද නිරාහාරය තුළ අනිවාර්යෙන් ඔබ පසුතැවිල්ලකට යන්න අවශ්‍ය. නිරාහාරය කියන්නේ අපි ආත්ම අලුත් කර ගැනීමක්, අපේ ආත්ම නිදහස් කර ගැනීමක්. ඒ නිසා තවදුරටත් පසුතැවිල්ලෙන් යාඥාවෙන් උන්වහන්සේව දකින්න උත්සාහ කරන්න. ආමේන්. එහෙනම් හැමෝටම ජේසුස් පීඨයි. ජේසුස් පීඨයි.